ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම ආයුබෝවන් 2022 වර්ෂයේ 7 වෙනි මාසයේ එහෙම නැත්නම් ජූලි මාසයේ ලග්න පලාපල විස්තර තමයි මේ අරගෙන එන්නේ. ඉතින් මේ ජූලි මාසය කියලා කියන්නේ සුවිශේෂී මාසයක්. ඉතින් මාසය ආරම්භ වෙනකොටම ග්‍රහ මාරු වීම කීපයක්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් සිකුරු මාරුව සිද්ධ වෙනවා මේ මාසේ 13 වෙනිදා තවත් දින 12කින් පමණ. ඒ කියන්නේ වෘෂභ රාශියේ ගමන් කරන සිකුරු ග්‍රහතුමා මිථුන රාශියට ගමන් කරනවා. ඒ වගේම සනිගේ වක්‍ර වීමක් සිද්ධ වෙනවා කුම්භ රාශියේ ඉඳලා මකර රාශියට ජූලි මාසේ 12 වෙනි දින. ඒ වගේම මාසය ආරම්භ වෙනකොටම දෙවෙනිදා වෙනකොට බුධ ග්‍රහතුමා මෙපමණ කාලයක් වෘෂභ රාශියේ ගමන් කරලා දැන් මිථුන රාශියට සම්ප්‍රාප්ත වෙනවා මේ මාසේ ආරම්භයේදීම දෙවෙනිදා වෙනකොට. ඒ වගේම රවි ග්‍රහ මාරුව 15 වෙනිදා නැත්නම් ජූලි දින 15කින් ජූලි මාසේ 16 වෙනිදා සිද්ධ වෙනවා. මිථුන රාශිය ගමන් කරන රවි ග්‍රහතුමා කටක රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් ඔන්න ඒකත් එක්ක කෝණ මාසවලත් නිමා වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ග්‍රහ මාරු වීම එක්ක බලමු මේ සුවිශේෂී ග්‍රහ මාරු වීම ගණනාවක් සිද්ධ වෙන්නේ. ඉතින් ලග්නවල විශාල වෙනස්කම් ගණනාවක් ඒ ලග්නවලටත් එක්ක ජීවිතවලට දැනෙන්නට ඇති වෙන්නට පුළුවන්කම තියෙන කාල සීමාවක්. ඉතින් මේ අසීරු කාලයක් වුණත් මේ ග්‍රහ බලපෑම් තුල මිනිසුන්ගේ ජීවිතවලට ඇති කරන මේ ඔබගේ ජීවිතවල ඇති කරන මේ බලපෑම් හොඳින් තේරුම්ගෙන යම් ආකාරයක මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන මානසික වශයෙන් යම් ශක්තියක් ඇති කරගෙන අභියෝගයක් විදිහට මේ සියලු දේවල් බාරගෙන ජීවිතේ ඉස්සරහට තිබෙන සියලු ගැටලු निराකරණය කරගෙන ඉදිරියට යන්නට ශක්තියක් ඇති කර ගැනීම තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කල්ැතිව අපේ තිබෙන යහපත් හෝ අයහපත් දේවල් හඳුනා ගැනීම තුළ අපේ ජීවිතේ සාර්ථක කරගන්නට මම හිතනවා ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් හොඳින් ශ්‍රවණය කරලා අහලා ඔබේ ජීවිතේ සාර්ථකත්වයට යොදා ගන්නට ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් මීට වඩා මම කරුණු කාරණා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් YouTube LK channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ මේ සම්බන්ධ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් නැත්නම් අදහස් ඔබට තියෙන දේවල් දැනගන්නට මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක තුල. ඒ වගේම තමයි මේ සම්බන්ධව ඔබට යම් ආකාරයක ඔබගේ මිතුරන් සමග මේ දේවල් බෙදා හදා ගන්නට ඔබට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒ අයටත් බලන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් මෙතෙන් සිට බලමු මේ ජූලි මාසයේ මේස ලග්න ඉඳලා මීන ලග්න දක්වා ලග්න 12න් උපදින ඔබට කොයි වගේ පලාපලයක් ඇති කරයිද කියන එක. මේස ලග්නෙන් උපන් ඔබට මාසය ආරම්භ වෙනකොට ඔබගේ රාහු සහ කුජ ලග්නගතවත් ලග්නාධිපති විශේෂයෙන්ම කුජ ස්වශ්‍රේෂ්ඨ බලයෙන් ලග්නගත වීම වල ගමන් කරනවා. ඒ වගේම බුධ සිකුරු ධනස්ථානගතවත් සිකුරු මාසේ මැද භාගයේදී මිථුන රාශියට යනවා. එයාගෙන් බුධ මාසේ ආරම්භ වෙනකොටම දෙවෙනිදා වෙනකොට මිථුන රාශියට ගමන් කරනවා. ඒ වගේම සඳු 4 වෙනි භාවයේත් කේතු 7 වෙනි භාවයේත් සෙනසුරු 11 වෙනි භාවයේ සිට ගමන් කරනවා. මොකද 11 වෙනි භාවයේ සිට මේ මාසේ මැද භාගයේ වෙනකොට 10 වෙනි භාවයට වක්‍ර වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ගුරු 12 වෙනි භාවය තුල ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ ගෝචර තත්ත්වයන් මත ඔබගේ මේ මාසය ඔබට ඉතාමත් තීරණාත්මක අභියෝගාත්මක කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සියලු දේවල් ඇත්තම ජීවිතේ උඩු යටිකුරු කරන අවස්ථාවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඔබගේ බොහෝ තීරණ ඔබට සමහර ඒවා හකුලා ගන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර ඔබ නොහිතපු දේවල් වලට ඔබට අවස්ථාවක් උදා වෙන මාසයක් වෙනවා. ඒක අනිවාර්යෙන් ඔබ මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති කුජ රාහු සමග යෝගව ලග්නගත වීම තුළ මොනතරම් බාධක අභියෝග මොනතරම් ගැටලු ආවත් ඒ සියලු දේවල් විඳදරාගෙන ඒ දේවල් වලට සාර්ථකව මුහුණ දීමේ ආත්ම ශක්තියක් ඔබ සතුව පවතිනවා. ඉතින් ඒ දේවල් එක්ක ඔබට අනිවාර්යෙන් මේ සියලු දේවල් ඔබට ජයග්‍රහණය කරන්න අලුත් අවස්ථාවන් උදා වෙන කාලයක්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම අලුත් පාරක් හොයාගෙන ගමන් කරන්නට පෙළමෙන විශේෂයෙන් මේස ලග්නයේ ස්වභාවයත් ඒකයි. ඉතින් මේ වෙලාවේ ඔබ බලන්නේ කොහෙන් හෝ Tamanට ලැබෙන අවස්ථාවෙන් කුමන හෝ ආකාරයකින් නවම පැත්තක් නැත්නම් නව මාර්ගයක් ගොඩනගා ගන්නට ඔබ උත්සාහ කරනවා. ඉතින් අනිවාර්යෙන් අවස්ථාවක් ඔබට මේ මාසය තුල උදා වෙන නිසා ඔබට අලුත් දෙයක් ජීවිතේ පටන් ගන්න ඕන හොඳ කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ මාසය. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ මේ කාල සීමාව තුළ ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ පෙන්눔 කරනවා. ප්‍රේම සම්බන්ධතා මත විවාහය සිද්ධ වීමේ වඩා පෙන්눔 කරනවා. විශේෂයෙන් ඔබගේ විවාහය සහ ඒ දේවල්
සම්බන්ධ වෙන කාලයක් බාධාකාරී තත්ත්වයන් තිබුණා නම් බොහෝ විට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් ඔබේ විවාහයට අවශ්‍ය කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් හේතු 7 වෙනි භාවය තුළ සතුරු සහගතව ගමන් කරත් සිකුරු ග්‍රහතුමා විශේෂයෙන් දෙවෙනි භාවය තුළ ඉඳලා විශේෂයෙන් පහ අධිපති රවි සමග යෝග වීම මාසය ආරම්භ වෙන මැද භාගයේ වෙන විට ඔබට ඔබගේ එවැනි කටයුතු කාරණාවන් වලට විශේෂයෙන් සාර්ථකත්වයට ඇති කර ගන්නට ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නට ඇති වෙන්නට ඒ දේවල් සාර්ථක කර ගන්නට යහපත් කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදරදොර යම් ආකාරයක උත්සව කටයුතු සිද්ධ වීමටත් නියමිතව තියෙනවා. යම් උත්සවයක් සංවිධානය වෙන්නට හෝ එහෙම නැත්නම් නෑදා හිතවතුන්ගේ පැමිණීමක් එහෙම නැත්නම් ඔබට යම් ආකාරයක උත්සවයකට නෑදා හිතවතුන්ගේ සම්බන්ධ වීමක් මේ මාසය තුල බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන් මේ කාල සීමාව තුල. ඒ වගේම තමයි ඔබගේ යම් ආකාරයක අන් අය විශ්වාස කරන අර හවුල් කටයුතු වලදී තරම ප්‍රවේශම් වෙන්නට ඕන. ඔවුන් අතින් නැත්නම් ඒ අතර යම් ආකාරයක රැවටිලි වලට වලට එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ දේවල් සාර්ථක කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හවුලේ කරන කටයුතු වලදී. ඒ වගේම තමයි විශේෂයෙන් රැකියා ස්ථානය තුළ යම් ආකාරයක වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට විශේෂයෙන් රැකියාවේ මොකද රැකියා ස්ථානාධිපති වෙන්නේ ඔබගේ 10 වෙනි භාවයේ අධිපති සෙනසුරු ග්‍රහතුමා. ඉතින් 11 භාවයේ ඉඳලා මකර රාශියට නැවතත් තවත් 10 වෙනි භාවයට වක්‍ර වීමත් එක්ක රැකියාවේ බලාපොරොත්තු නොවන ආකාරයේ යම් ආකාරයක බාධා තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම රැකියාවේ කටයුතු මන්දගාමී තත්යකටපත් වෙන්නට මොකද සෙනසුරු කියන්නේ බොහොම ඔබ දන්නවා බොහොම හිමින් ගමන් කරන ග්‍රහයෙක්. ඉතින් වැඩි කාලයක් ගන්නවා මේ භාවයකින් ඉවත් වෙන්නට. ඉතින් ඒ නිසා මේ කාලය තුළ ඔබගේ විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වයට ඒක බලපාන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ කරන කියන කටයුතු වලට ඒක බලපාන්නට පුළුවන්. ඒ නිසා මේ කාලය තුළ රැකියාවේ ඔබ උත්සාහයෙන් නිරත වෙන්නට උත්සාහ කරන කොහොමත් බාධක කරදර මැද ඔබට මේ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ලග්න අධිපතිගේ තියෙන බලවත් භාවය මත කොහොම වුණත් ගුරු ග්‍රහතුමා තවදුරටත් නවයන අධිපති විශේෂයෙන් ව්‍යස්ථානගත වීම තුළ ඔබගේ වාසනාවට වඩා උත්සාහයෙන් කටයුතු කරන්න සිද්ධ වෙන කාලයක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වාසනාවටත් වඩා උත්සාහය තුළ තමයි සාර්ථකත්වයේ තියෙන බව හොඳින් මතක තියාගන්න. ඒ නිසා නිකන් ඉබේ බොහෝ දේවල් සිද්ධ වෙනකන් නම් බලන් ඉන්න එපා. ඔබ මේ කාලේ කිසිම දෙයක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් වැය පාර්ශ්වයේ වැඩි කරනවා ධනස්ථානාධිපති විශේෂයෙන් ධනකාරක ගුරු 12 යන්නේ ඉන්නකොට ලැබෙනවට වඩා වියදම නම් ටිකක් වැඩි කරනවා. කොහොම වුණත් ඔබගේ අයස්ථාන ධනස්ථානාධිපති විශේෂයෙන් සිකුරු ග්‍රහතුමා මෙපුණ කාලයක් අයස්ථානගතව ගමන් කිරීම තුළ නම් ඉතාමත් හොඳ සාර්ථකත්වයක් කොහොමත් මේ මාසයේ මැද භාගය දක්වා මේ තත්ත්වයේ තියෙනවා. ඉතාමත් හොඳ ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඔබට වියදමට අවශ්‍ය මුදල් ඔබට කෙසේ හෝ ලැබෙන කාලයක්. ඒ වගේම තමයි නව ආදායම් මාර්ගයක් ඔබට විවර වෙන කාලයක්. ඒ නිසා මේ කාලය අලුත් ආදායම් මාර්ග ගැන අනිවාර්යෙන් ඔබ අවධානය යොමු කරන්න. මේ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන මේ සලක්නින් උපන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ මාසය ආරම්භ වෙනකොටම පවතින තත්කාල ග්‍රහචාරය ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ ස්ක්‍රීන් එකෙන්. ඉතින් මේ ග්‍රහ තත්ත්වයේ මත බලමු ඔබට මොන වගේ ක්‍රියාකාරකම්ද නැත්නම් මොන වගේ වෙනස්කම්ද ජීවිතය තුළ සිද්ධ වෙන්නේ කියන එක. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා මාසයේ මැද භාගය නැත්නම් මුල් සතිය අවසාන සතියකමාරක් පමණ යනකොට 12 13 වගේ වෙනකොට ඔබගේ කේන්දරයේ දෙවෙනි භාවයට ධනස්ථානයට යනවා. විශේෂයෙන් මේ ග්‍රහ මාරු සිද්ධ වෙන්නේ ජූලි මාසයේ 13 වෙනි දින. එතකොට මේ ග්‍රහම් විශේෂයෙන් මේ සිකුරු ලග්නාධිපති ඔබගේ ධනස්ථානගත වීම ආර්ථික මේ වශයෙන් ඔබට ඉතාමත් යහපත් තත්ත්වයක් ඇති කරන බව කියන්නට ඕනි. මොකද විශේෂයෙන් එතන මේ වෙනකොට ගමන් කරන රවි ග්‍රහතුමා මාසයේ මැද භාග වෙනකන් එතන ඉන්නවා. ඒ වගේම තමයි දෙවෙනිදා වෙනකොට විශේෂයෙන් ඔබගේ ධනස්ථානාධිපති වෙන්නේ බුධ ග්‍රහතුමා. ධනස්ථානාධිපති බුධ මේ මාසයේ දෙවෙනිදා වෙනකොට ඔබගේ ධනස්ථානය වන දෙවෙනි භාවයට ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් මේ ග්‍රහ තත්ත්වය මත ඔබට අනිවාර්යයෙන්ම කෙසේ ඔබට වියදමට අවශ්‍ය කරන මුදල් ඔබට අවශ්‍ය කරන වියදමට අවශ්‍ය කරන තමන්ගේ අවශ්‍ය කරන ඒ දේවල් වලට අවශ්‍ය කරන මුදල කෙසේ හෝ ඔබට ලබා ගැනීම හැකියාව ඇති කරනවා. ඒ නිසා ඒ වගේම තමයි ඔබට අලුත් ආදායම් මාර්ග නැත්නම් නව අවස්ථා ජීවිතයේ උදා වෙන කාලයක්. විශේෂයෙන් ඔබගේ ජීවිතය තුළ අලුත් අවස්ථාවන් ඔබට බොහෝ ඇති කරන කාලයක්. ඒක සමහරට ඔබගේ ආර්ථිකයටම යම් ආකාරයක බලපෑමක් තියෙන්නත් පුළුවන්. එහෙම නැතත් ඔබට ජීවිතේ ඔබගේ යම් ආකාරයක ප්‍රසිද්ධිය ඇති කර ගන්නට එහෙම නැත්නම්
තමන් අනිත් අය අතර ජනප්‍රිය වෙන්නට බලපාන කාරණාවන් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. සමහර විට ඔබගේ සාහිත්‍ය නිර්මාණංශ වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ අලුත් නව නිර්මාණයක් කරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඒ වගේ දෙයකට දක්ෂ කෙනෙක් නම් එවැනි දෙයක් කරහා, එහෙම නැත්නම් පොත්පත් ලියන ඒවා, ඒ වගේ වෙනත් කුමන හෝ ශ්‍රේෂ්ඨයක් කරහා ඔබට මිනිසුන් අතරට යන්න අවස්ථාවක් මේ කාලේ තුල උදා වෙනවා. ඒ පිළිබඳව ඔබ අනිවාර්යෙන් හොයලා බලන්න. ඔබගේ තියෙන සහජ හැකියාවන් දක්ෂතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ කාලේ. මොකද ඔබගේ තියෙන සහජ හැකියාව දක්ෂතා තුළ ඔබට ඊටාම ඉහළ ජනප්‍රියත්වයක්, ඒ වගේම සාර්ථකත්වයක්, ඒ වගේම හොඳ ආදායම් මාර්ගයකටත් යොමු වෙන්න පුළුවන් ඉදිරියේදී යහපත් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. නිසා Tamanට වැහිලා තියෙන දොරවල් දිහා බලන්න එපා. ඔබ මේ කාලය තුල ඇරලා තියෙන දොරවල් දිහා බලන්න. ඉතින් වැහිලා තියෙන දොරවල් ගැන තියෙන ඒ වැහිච්ච දොරවල් ගැන හිත දුක් වෙන්න යනකොට ඔබට ඇරුණු දොරවලුත් මග ඇරලා යනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. මොන ප්‍රශ්න ගැටලු තිබුණත් ඔබ ඒ දේවල් ගැන හිත හිටියොත් ඔබට ඒ ප්‍රශ්න ගැටලු අස්සෙන් ඇවිල්ලා තියෙන අවස්ථා ටිකත් මග හැරෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ අහලා ඇති සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ වෙලාවෙත් ඔබගේ ජීවිතය තුළ අඳුරු පැතිකඩක් ගමන් කරනවා වගේම තියෙනවා වගේම ඒ අස්සෙන් ඔබගේ ජීවිතේ රිදී වලාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ අවස්ථාව කාලයේ මේ උපරිමයෙන් ප්‍රයෝජනට ගන්න බුද්ධිමත්ව අනිවාර්යෙන් ඔබ කටයුතු කරන්න. ඒ තුළ සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔබට මේ මාසය තුළ විශේෂ බාධාකාරී තත්ත්වයක් ඇති කරන්නේ කොහොම වුණත් ඔබගේ 10 වෙනි භාවයේ තුළ ගමන් කරන කුම්භ නැත්නම් ඒ සෙනසුරු ග්‍රහතුමා වක්‍ර වීමෙන් 9 වෙනි භාවයට ගමන් කරනවා. ඒ තුළ ඔබට ලොකු කරදරයක් බාධායක් ඇති කරන්නේ නැහැ. ඔබගේ රැකියාවට ප්‍රශ්නයක් ඒ තුළ ඇති කරන්නේ නැහැ. රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි ඔබට කරගෙන යන්න පුළුවන්. තිබුණු බාධා කරදර නම් මේ දේවල් යම් මට්ටමකින් අවම වීමක් කරනවා. කොහොම වුණත් ඒක තුළ ලොකු වෙනසක් ඔබට රැකියාවට බාධාවක් ඇති කරන්නේ නැහැ. විශේෂ බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොහොම වුණත් ඔබගේ ධන කාරක ගුරු 11 වැනි සිටීම ඉතාමත් හොඳයි. තවදුරටත් ඔබගේ ස්ථානීය බලවත් පවතින නිසා ලැබීම් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් දෙවෙනි භාවයට සිකුරුගේ පැමිණීම මාසයේ මැද භාගයේ යනකොට විශේෂයෙන් ඔබට විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොකද මේ කුජගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා මේ සිකුරුගේ වෘෂභ රාශියට මේ මාසයේ මැද භාගයේ වෙනකොට. ඒ නිසා මාසයේ මැද භාගයෙන් පස්සේ ඔබගේ විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වගේම ඔබට ප්‍රේම සම්බන්ධතා ඇති කරන කාල සීමාවක් වෙනවා. නිසා මේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධවත් ඉතාමත් ඒ නව සම්බන්ධතා ගොඩනගෙන්නට අලුත් අය හඳුනා ගන්නට ඔබට මේ කාලය තුළ පුළුවන්කම ලැබේවි. ඒ හරහා. ඉතින් ඒ නිසා ඒකටත් හොඳ කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඔන්න හොඳ කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තරමක් විශේෂයෙන් දුර බැහැර ගමන් බිමන් වගේ යන්න ඉන්න අයට මේ දේවල් වලට ලොකු බාධාවක් ඇති කරන විශේෂයෙන් ඔය විදේශ සංචාර වගේ රටවල් වලට යන්න හිතන් ඉන්න අයට මේ කාලය තුළ බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙන මාසයක්. ඒ නිසා සඳහා උත්සාහ කරන්න, උනන්දු වෙන්න. ඒවට බාධාවක් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් යාන වාහන සම්බන්ධ ගනුදෙනු කටයුතු වලට මේ කාලය ඔබට ලග්නයක් වශයෙන් ග්‍රහචාරයක් වශයෙන් කිසි බාධාවක් ඇති කරන්නේ නැහැ. මොකද රටේ තත්ත්වයේ වාතාවරණයේ ලෝකයේ වාතාවරණය අනුව යම් බාධා ආවත් ඒ තත්ත්වය තුළ ඔබට ඒ සීමාව තුළ කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න පුළුවන්. ඒ නිසා ග්‍රහචාරයේ මත යම් ආකාරයක බාධාවක් ඇති කරන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕන. ඒ වගේම තමයි ඉඩකඩම් මිලදී ගැනීම විශේෂයෙන් ඉඩකඩම් අලුත් වැඩියා කිරීම වගේ දේවල් වලටත් ඔබගේ කේන්ද්‍රය තුල කිසිදු බාධාවක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ කාල සීමාව තුළ සමස්තක ත්‍රිපවතින තත්ත්වයේ මත යම් බාධා පොදුවේ එල්ල වෙන දේවල් ඔබට බලපාන්න පුළුවන්. ඒක ඇත්තටම ග්‍රහචාරයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පොදුවේ ඇති කරන තත්ත්වයක්. නමුත් ඔබගේ කේන්ද්‍රය තුළ එවැනි බාධාවක් ඔබට ග්‍රහචාරයෙන් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මේ පවතින තත්ත්වය තුළ උපරිම තත්ත්වෙන් ඔබට මේ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් කිරීම තුළ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණා. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ මේ ජූලි මාසය තම සාර්ථක මාසයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට සුබ වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ මාසය ආරම්භ වෙනකොට ඔබගේ ග්‍රහචාරය පවතින ආකාරය ඔබට ඔබගේ තිරය දිහා බලපුවාම බලා ගන්න පුළුවන්. මිථුන ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණා මම සඳහන් කරන්නම්. ඔබට මේ මාසය තුල ඔබගේ දුර බැහැර ගමනක් යන්න හිතන් ඉන්නවා නම් විශේෂයෙන් විදේශ සංචාරයක් වගේ ඒ කටයුත්ත අනිවාර්යෙන් මේ මාසය තුල සාර්ථක කරගන්න පුළුවන්. මොකද එහෙම කටයුතු වලට මේ කාලේ ඉතාමත් සුබ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබගේ ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න අවශ්‍ය කරන කටයුතු බොහොම හොඳින් කරගන්න පුළුවන් මාසයක් තමයි මේ ජූලි මාසය. නිසා ඒ සඳහා ඔබ අනිවාර්යෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.
ඊළඟට ඒ වගේම තමයි ඔබගේ පදිංචියේ යම් වෙනසක් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් ඒක සමහර විට ඔබ අලුත් නිවසකට යෑමක් හෝ නැත්නම් වෙන කුලියට යම් තැනක නතර වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ කුමන හෝ ආකාරයක යම් පදිංචියේ වෙනසක් ඔබගේ සිද්ධ වීමේ ඉඩකඩක් තියෙනවා මේ කාලය තුල తాවකාලිකව හෝ යම් සිද්ධ වීමක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඔබ මෙච්චර කාලයක් තමන් කුලියට තැනක හිටියා නම් වෙන තැන පිට තැනක හිටියා නම් සමහරට තමන්ගේ නිවසට එන්නත් පුළුවන්. ඒක තමන්ගේම තැනක් වෙන්න පුළුවන්. බොහෝ විට එහෙම තමන්ගේ තැනකටම යන්නත් ඉඩකට තියෙනවා කාලේ. ඒක කොයි දෙපැත්තෙන් කොහොම හරි වීමේ ඉඩකටක් තියෙන කොහොම පදිංචි සම්බන්ධ මොන හෝ කාර්යයක තත්ත්වයක් සිද්ධ වෙන්න පුළුවන් එවැනි. ඒ වගේම තමයි ඔබට නව මිලදී ගැනීමක් හෝ නැත්නම් ඒ වගේ යම් ආකාරයක ඉඩකඩම් සම්බන්ධ ගණදෙනු ආදී දේවල් වලටත් මේ කාලය තුල යම් ආකාරයක සම්බන්ධ වීමක් බොහෝ විට පෙන්눔 කරනවා මේ මාසය තුල. ඉතින් ඒ වගේම තමයි ආදායම් තත්ත්වය යම් ආකාරයක මොකද ඔබගේ ධනස්ථානාධිපති සඳු ග්‍රහතුමා මාසය ආරම්භයටම දෙවෙනි භාවයේ ධනස්ථානගතව ඉන්නවා. ඒ වගේම තමයි ඔබගේ අයස්ථානාධිපති කුජ 11 වෙනි භාවයේ ගෝචර වෙනවා මාසය ආරම්භයේදී. රාහුත් එක්ක. ඒ නිසා මේ කාලය ඔබට ඉතාමත් හොඳයි ඔබගේ ආයෝජන කටයුතු වලට. ඒ වගේම යම් ආකාරයක නව ආදායම් මාර්ග කෙරෙහි ඔබ යොමු වෙන්න හිතන් ඉනවා නම් අලුත් දේවල් වලට ඔබට යොමු වීමේ හොඳ කාල සීමාවක් තමයි මේ කාලේ. ඒ තුලින් හොඳ ප්‍රතිඵල ඔබට ලබන්න පුළුවන්. يعني ඔබ සාම්ප්‍රදායිකව එකම දෙයක් කර හිටියා නම් ඒ දෙයින් පොඩ්ඩක් ඈත් වෙලා ඒක ඔබට ඒතරම් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ආදායම් ලැබෙන්නේ නැත්නම් ඔබ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න මේ කාලේ. ඔබට සමහරට ඒ දේ ඊටම හොඳින් සාර්ථක කරගන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තින්නේ. ඉතින් රවි ග්‍රහතුමා මාසයේ ආරම්භයට ලග්නගත වීම ඊටම හොඳයි. මාසයේ මැද භාගයේ දක්වා ගමන් කරනවා මෙතන. ඉතින් උත්සාහය උනන්දුව හොඳයි. කොහොම කර්මස්ථානයේ බලවත්. ඊටම හොඳයි. ඒ කටයුතු සාර්ථක කරගන්න ඒ තුළ සාර්ථකත්වයට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මාසයේ මුල් කාල සීමාව සති දෙක ඔබට විවාහය සම්බන්ධ බාධා ඇති කරන්න පුළුවන්. නමුත් මාස මුල් සති දෙකෙන් පස්සේ කාලය ඔබට විවාහ කටයුතු වලට ඔබගේ ඒ විශේෂයෙන් ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් හොඳ යෝජනාවක් ඇවිල්ලා ඔබට ඒ විවාහ කටයුතු සාර්ථක කරගන්න මේ මාසය තුල අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය කරන වටපිටාව ඔබට ගොඩනගා ගැනීමේ ශක්තිය තියෙනවා මේ කාල සීමාව තුළ. කොහොම වුණත් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන අයට තරමක් බාධා ඇති වෙන්න පුළුවන්. මේ කාලය තුළ ඔබගේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම හෝ යම් ආකාරයක සැකියා විශ්වාසය මත ඇති වෙන යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් මත ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් බව අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. ඒ වගේම තමයි තරමක් ඔබගේ වාසනාව කියන එක යටපත් වෙනවා වගේම උත්සාහයෙන් ගොඩක් ප්‍රතිඵල ළඟා කර ගන්න ඕන කාලයක්. ඒ බව අනිවාර්යෙන් මතක තියාගන්න. මහන්සිය තරමට තරමක් ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට යම් ආකාරයක යහපත් විදිහට ඔබගේ උත්සාහයට ජීවත් වීමේ හැකියාව තියෙනවා. ලොකු ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් ඔබගේ කර්මස්ථානය බලවත් ඔබ කරන කියන දේ බොහෝ විට සාර්ථක කරගන්න පුළුවන් මොනවා වුණත් මේ කාල සීමාව තුළ. ඒ නිසා ඔබ මේ කාලය තුළ තමන් කරන දේ හරියට නිවැරදිව කරන්න ඔබට ඒ තුළ හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ පිළිබඳව සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔබ පොළව හා සම්බන්ධ මැණික් ඒ වගේ ස්වර්ණාභරණ හා නැත්නම් ඒ හා සම්බන්ධ වන කොමන හෝ දෙයක් වෘත්තියක් කරන කෙනෙක් නම් ඔබට ඒ පොළව හා සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් එවැනි දේවල් වලින් ඉතාමත් හොඳ වාසි ලාභ ප්‍රයෝජන ආදායම් ලැබීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මේ මාසය සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට මේ මාසය ආරම්භ වෙනකොට ග්‍රහචාරය පවතින ආකාරයයි ඔබගේ ඔය තිරය තුල දැర్శණය වෙන්නේ. ඉතින් මේ ග්‍රහචාරයට අනුව මේ ජූලි මාසය විශේෂයෙන්ම ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල ගණනාවක් අත් කරගන්න පුළුවන් මාසයක්. කොහොම වුණත් ඔබගේ මාසය ආරම්භ වෙනකොට විශේෂයෙන් ඔබගේ 11 වෙනි භාවයේ තුල ඉන්න සිකුරු ග්‍රහතුමා මාසයේ මැද භාගයේදී 12 වෙනිට යනවා. ඒ වගේම තමයි බුධ මාසය ආරම්භ වෙනකොටම 12 වෙනි භාවයට යනවා. එතකොට මේ ග්‍රහ පිහිටීම් එක්ක බලනකොට අනිකුත් ග්‍රහ පිහිටීම් එක්කත් බලද්දී ඔබට මේ මාසයේ මැද භාගයේ වෙනකම් තරමක් යහපත් තත්ත්වයක් ඇති කළත් මාසයේ මැද භාගයෙන් පසු කාලයේ තරමක් ආර්ථිකමය වශයෙන් යම් වියදම් පාර්ශවය නැත්නම් මුදල් හදල් වැඩිපුර අවශ්‍ය කරන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ ඔබගේ වියදම් පැත තරමක් වෙනදාට වඩා වැඩි කරන්න පුළුවන්. ලැබෙන ආදායම් තත්ත්වයේ යම් අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ හොඳට මතක තියාගෙන ඔබගේ ආය තුලනාත්මකව
පවත්වා ගන්නට දැම්ම ඉඳලා කටයුතු කරන්න. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ සම්බන්ධව ඔබගේ රැකියා ස්ථානාධිපති කුජ 10 වෙනි භාවයේ තුල ගමන් කරනවා. ඉතින් ඒ වගේම රාහු සමග යෝගව. ඉතින් මේ කාලය ඔබට විශේෂයෙන් රැකියා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේ හැකියාව තිබුණත් විශේෂයෙන් රැකියාව වෙනුවෙන් යම් වෙනතට වඩා මහන්සි වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කැපකිරීමක් ඒ වෙනුවෙන් ඔබට වැඩිපුර කරන්න සිද්ධ වෙන කාලයක් හැට සඳහන් කරන්න පුළුවන් මේ කාලය. ඉතින් ඒ හින්දා ඒ ගැන වැඩි ඔබට වැඩි මහන්සියක් වැඩි වෙහෙසක් ඔබට ඒ වෙනුවෙන් දරන්න සිද්ධ වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම පදිංචි ස්ථානය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මුල් සති දෙකෙන් පසු කාලය ඔබට නිවසෙන් බැහැරව යාමේ නැත්නම් නිවසින් පිට බොහෝ විට ඔබට කටයුතු කරන්න සිද්ධ වෙයි වැඩිපුර. එහෙම නැතිනම් ඔබට බොහෝ විට පදිංචියේ යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුර බැහැර ගමනක් හෝ යෙදෙන්න පුළුවන් මේ කාලය තුල. ඉතින් ඒ මුල් සතියෙන් සති දෙකමාරකින් විතර පස්සේ. ඒ වගේම තමයි කොහොම වුණත් ඔබ විශේෂයෙන් විදේශගත වෙන්නට විදේශ සංචාරයකට වගේ යොමු වෙන්න හිතන් ඉන්නවා නම් ඔබට මේ මාසය තුල ඒකට බාධාවක් ඇති කරන්නේ නැහැ. ඔබ ඒ කටයුතු ඉතාම හොඳින් සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ අවශ්‍ය කරන විදියට වැඩ ටික කරගන්න. ඔබට මේ දේවල් වලට අවශ්‍ය කරන දේ බොහොම පහසුවෙන් කරගැනීමේ හැකියාව ඇති වේවි. ඒ වගේම තමයි බොහොමත් වාසනාව කියන එක ඔබට තවදුරටත් මේ මාසය තුල ක්‍රියාත්මක වෙනවා. ඔබගේ යෝගකාරක ග්‍රහයෙක් විදියට කුජ 10 වෙනි භාවයේ ගමන් කිරීමත් ඒ වගේම ගුරු 9 වෙනි භාවයේ ගමන් කිරීමත් තුල මේ தත්ත්වය ඔබට ඇති කරනවා. ඒ නිසා ඔබට බොහෝ අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. කුමන හෝ ආකාරයකින් තමන්ගේ කටයුතු පවතින தත්ත්වය තුල ඊටාම හොඳ මට්ටමකින් යහපත් විදියට කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ මොන බාධකාවක් ඒ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔබට විශේෂයෙන් රවි ග්‍රහතුමාගේ විශේෂයෙන් 12 වෙනි භාවය තුල ගෝචර වීම තුල මේ මැද භාගයේ දක්වා ඔබ ඒ වගේම මැද භාගයෙන් පසු කාලයේ සීමාව ලග්න භාවයට පත් වෙන රවි ග්‍රහය ඒකත් එක්ක ඔබගේ යම් ආකාරයක අයවැය පිළිබඳව මම මුලින්ම සඳහන් කරා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන වියදම් පැත ධර්මයක් වැඩි කරන නිසා ඒ නිසා මුදල් හානි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බලාපොරොත්තු නොවන වෙන තරමට ආදායම ඔබට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂයෙන් ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධ කටයුතු කාරණාවන් වලට මේ කාලය තුල බාධාවක් ඇති කරන්නේ නැහැ. ඒ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අයට විශේෂ බාධාවක් ඇති කරන්නේ නැහැ. විශේෂයෙන් මේ කාලය තුල මේ මුල් සති දෙක තුල තමයි ඒ தත්ත්වය තියෙන්නේ. නමුත් මුල් සති දෙකෙන් පස්සේ කාල සීමාව තරමක් බාධා කටයුතු ඇති වෙන්න පුළුවන්. මේ විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට. ඒ වගේම තමයි ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ඊටමත් යහපත් තත්ත්වයක් ඇති කරන්නේ. ඒ සම්බන්ධව අලුත් සබඳතා හඳුනා ගැනීම නව සබඳතා ගොඩනැගීමේ හැකියාව පවතින කාලයක්. ඉතින් ඒ දේවල් ගැනත් තරම් නරක කාලයක් නෙවෙයි. කොහොම වුණත් මේ කාලය තුළ තරමක් ඔබට මාසයේ මේ ගත වෙන කාලය තුළ තරමක් මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මාසයේ මැද භාගයෙන් පසු කාලේ විවාහ ජීවිතය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් විවාහ ජීවිත ගත කරන අය බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න මේ මාසයේ මුල් සති දෙකෙන් පස්සේ කාලය ඔබ අතර යම් ආකාරයක මතභේද ආරවුල් ප්‍රශ්න ඇතිවීමේ ඉඩ කඩක් පවතින නිසා ඒ නිසා මේ දේවල් දැනගෙන කටයුතු කිරීමෙන් එවැනි දේවල් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ මාසය මේ ජූලි මාසයේ ආරම්භ වෙනකොට ග්‍රහචාරය පවතින ආකාරයි ඔබගේ තිරය මත දැర్శණය වෙන්නේ. ඉතින් ලග්නාධිපති 11 වෙනි භාවයේ දෝෂ භංග යෝගයක් උදා කරමින් ගමන් කරනවා. ඉතින් කොහොම වුණත් ලග්නාධිපති මාසයේ මැද භාගයේ වෙනකොට හරියටම 15 වෙනිදා වෙනකොට 16 වෙනිදා වෙනකොට 12 වෙනි භාවයට ගමන් කරනවා. ඒ වගේම තමයි බුධ ග්‍රහතුමා මාසයේ ආරම්භයට ඔබගේ ධනස්ථානාධිපති සහ 11 වෙනි අධිපති ධනස්ථානයට නැත්නම් 11 වෙනි භාවයට පයස්ථානයට පත් වෙනවා මාසයේ දෙවෙනිදා වෙනකොට. ඒ වගේම කර්මස්ථානාධිපති සිකුරු මාසයේ මැද භාගයේදී 11 වෙනි භාවයට ගමන් කරනවා. මේ ග්‍රහචාරය අනුව සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ මොගේ ආර්ථික මේ පැත්ත සහ ආදායම් තත්ත්වය සම්බන්ධව රටේ ලෝකයේ මොනතරම් අපහසුතා ගැටලු තිබුණත් ඒ පවතින තත්ත්වයට අනුව ඔබට යම් ආකාරයක ඊටමත් යහපත් මට්ටමක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. එය සිද්ධ වෙන්නේ පවතින තත්ත්වයට සාපේක්ෂවයි. කොහොම වුණත් මොනතරම් අපහසු ගැටලුකාරී තත්ත්වයන් ආවත් ඔබට ඒ දේවල් කළමනාකරණය කරගෙන ඔබගේ යම් ආකාරයක ආර්ථික මේ වශයෙන් යම් තත්ත්වයක් පවත්වාගෙන යෑමේ හැකියාව මේ මාසයේ පුරාවටම පවතින බව
අනිවාර්යයෙන් සඳහන් කරන්න පුළුවන්. මොකද ඔබගේ ධනස්ථානයත් අයස්ථානයත් ඊටම බලවත් භාවයටපත් වෙනවා මේ මාසය වෙනකොට. මේ මාසයේ ආරම්භ වෙනකොටම. ඉතින් ඒ නිසා මේක ඊටමත් හොඳ තත්ත්වයක්. ඇත්තම සිංහ ලග්නෙන් උපන්න ඔබට තමන්ගේ ආර්ථිකමය වශයෙන් විශේෂයෙන් සිකුරු මහදසා අන්තර්දසා බුධ මහදසා අන්තර්දසා ගමන් ගත වෙන අයට තමයි මේකේ වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට මේ කාලයේ විශේෂයෙන් මුල් සති දෙක තුළ විවාහ අපේක්ෂාවන් ඉන්න අයට තරමක් බාධා කරදර පැවතුනත් මේ මාසයේ සමුල් සති දෙකෙන් පස්සේ කාල සීමාව 13 වෙනිදාගේ පස්සේ කාලයේ තරමක් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඒ කටයුතු සාර්ථක කරගන්න තිබුණු බාධා ඉවත් වෙනවා. ඒ නිසා මේ විවාහ අපේක්ෂාවන් සාර්ථක කරගන්නට මංගල යෝග ක්‍රියාත්මක කාලයක් හැට සඳහන් කරන්න පුළුවන් මේ මාසයේ අවසාන භාගය නැත්නම් මුල් සතියෙන් එකමාරකින් දෙකකින් වගේ පස්සේ කාල සීමාව. ඒ සඳහා අනිවාර්යෙන් ඔබ කටයුතු කරන්න ඒ තුළ සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔබගේ ප්‍රේම සම්බන්ධතාව වලට ලොකු බාධාවක් බලපෑමක් මේ කාලය තුළ ඇති කරන්නේ නැහැ. ඒ දේවල් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යීමේ හැකියාව පවතිනවා. නමුත් ඕනොන්ට වෙනුවෙන් කැප කරන්නට කටයුතු කරන්නට තියෙන කාල සීමාව අඩු වීම නිසා යම් ආකාරයක ගැටලු තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. කොහොම වුණත් ඔබ විදේශගත වෙන්නට හිතන් හිටියනම් ඔන්න මේ මාසය තුළ ඒ කටයුතු වලට බාධාවක් ඇති කරන්නේ ඒ සාර්ථක කරගන්න අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කාලය තුළ මේ මාසය තුළ ඔබ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඔබට ඒකට අවශ්‍ය කරන වටපිටාව කටයුතු කාරණාවන් සාර්ථක කර ගැනීමේ හැකියාවක් මේ මාසය තුළ පෙන්눔 කරනවා. ඒ නිසා ඔබට ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙයි. ඉතින් ඒ වගේම තමයි ඔබගේ පදිංචි යම් ආකාරයක වෙනසක් සිද්ධ වීමට හෝ යම් ආකාරයක අලුත් තැනකට කුලි නිවසකට හෝ ඒ වගේ වෙනත් දුර බැහැර ගමනකට නැත්නම් ඔබ සම්බන්ධ වෙනට වෙනස් වෙන්නට යම් ආකාරයක හැකියාවකුත් මේ කාලය තුල පෙන්눔 කරනවා. බොහෝ විට ඒ සඳහා ඒ කටයුතු ඔබ හිතන් ඉනවා නම් ඒ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ කාරණාවන් එක බලනකොට ඔබට කවදා කරදර ආවත් ඔබගේ ජීවිතයේ යම් ආකාරයක යම් තත්ත්වයක යම් මට්ටමක ඊටම හොඳින් ගත කරන්න මේ මාසය තුල හැකියාව පවතින බව සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ මාසය ආරම්භ වෙනකොට ඔබගේ තත්කාලීන ග්‍රහ තත්ත්වය පවතින ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රහ තත්ත්වයේ මත විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති බුධ මාසය ආරම්භ වෙනකොටම ඔබගේ කේන්ද්‍රයේ 10 වෙනි භාවයට බුධගේ මිථුන රාශියේ ස්වශ්‍රේෂ්ඨ වෙනවා. ඒ වගේම සිකුරු මාසයේ මැද භාගයේ වෙනකොට 10 වෙනි භාවයේ මිථුන රාශියේ ස්වශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම් මාරු වීම දෙකම ඉතාමත් යහපත් වාසනාවන්ත ග්‍රහ මාරු වීම හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් බුධගේ මහදසාන්තර දසා සිකුරුගේ මහදසාන්තර දසා ඒ වගේම සඳු මහදසාන්තර දසා ඒ වගේම විශේෂයෙන් ඔබගේ එවැනි ග්‍රහයින්ගේ මහදසාන්තර දසා ගත වෙනවා රවිගේ මේවා ආදී වශයෙන් ඔබට ඊටමත් යහපත් ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන් කාල සීමාවක් කියලා සඳහන් කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබගේ මේ ග්‍රහ තත්ත්වයේ මත පවතින තත්ත්වයේ මත විශේෂයෙන් තියෙන අභියෝග බොහොම හොඳින් ජයග්‍රහණය කරගෙන යම් සාර්ථකත්වයක් ඇති කර ගැනීමේ හැකියාවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් ඔබගේ රැකියාවේ යම් වෙනසක් සිද්ධ වීමට නියමිතව තියෙනවා. ඉදිරි කාලය තුළ ඔබගේ රැකියාව සම්බන්ධයෙන් බොහෝ විට යම් වෙනස්කම් ගණනාවක් හෝ රැකියාවේ වෙනසක් අනිවාර්යෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ යම් ආකාරයක තනතුරේ හෝ යම් වෙනසක් සිද්ධ වීමට ගඩක් තියෙනවා. එහෙම නැතිනම් ඔබට විශේෂයෙන් ඔබ රැකියාවක් විශේෂයෙන් බලාපොරොත්තු වෙන හිටිය ගන්න උසස් වීමක් හරි එවැනි දෙයක් ඔබට බොහෝ විට මේ මාසය තුළ ලැබීමේ වාසනාවක් පෙන්눔 කරනවා. ඔබගේ ආදායම් තත්ත්වය සාමාන්‍ය විදිහට පවත්වාගෙන යෑමේ හැකියාව පවතින කොහොම වුණත් තැන්පත් ධනය අඩු වෙන්න පුළුවන්. හදිසි මුදල් වියදම් යෙදෙන්න පුළුවන්. ඒ නිසා මුදල් හදල් පරිහරණය කිරීමේදී බොහොම ප්‍රවේශම් වෙන එක ඉතාමත් හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මොකද ඔබගේ අනවශ්‍ය වියදම් බොහෝ විට නැත්තම් බලාපොරොත්තු නොවන විදිහේ වියදම් මේ කාලය තුල යෙදීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරනවා. කොහොම වුණත් ඔබට ආදායම් තත්ත්වය තමන්ගේ වියදමට අවශ්‍ය කරන මුදල් කෙසේ හෝ ලබා ගැනීමේ හැකියාවක් ඇති කරන කාලයක්. ඒ නිසා ලොකු අපහසුතාවයන් වලට පත් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් විවාහය සම්බන්ධ තරමක් බාධාකාරී බවක් පෙන්눔 කරනවා. ඉතින් මේ පවතින බාධාකාරී බව තුල කොහොම වුණත් තිබුණු තත්ත්වයට වඩා ඒක පසුගිය කාලෙත් තිබුණා. නමුත් ඒ තත්ත්වයට වඩා යම් ආකාරයක යහපත් මට්ටමක් පෙන්눔 කරන මේ කාලය තුල ඒ විවාහයට තිබුණු බාධා යම් මට්ටමකින් ඉවත් වෙලා විවාහය සම්බන්ධ අපේක්ෂාවන් මුදුන් පමුණවා ගන්නට සාර්ථක කර ගන්නට ඔබට බොහෝ විට මේ මාසය තුල හැකියාවක් ලැබීමේ ඉඩකඩක් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව මේ කාලය තරම් යහපත් නෑ. ඔබට ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම් හෝ එවැනි ගැටලුකාරී තත්ත්වයන් ඒ නිසා ඔබට යම් ආකාරයක මානසික වශයෙන් පීඩාවක්
හිතට දුකක් ඇතිවෙන්න සිද්ධ වෙන්න පුළුවන් මේ කාලය තුළ. ඒ නිසා ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේදී සහ ඒ සම්බන්ධව කටයුතු කරන අය බොහොම ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන එක ඉතාමත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔබගේ සාමාන්‍යයෙන් ගෙදර දොර කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා. ඔබට සාමාන්‍ය පරිදි ඒ කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ඔබ හවුලේ කරන කටයුතු, හවුල් ව්‍යාපාර කටයුතු වගේ දේවල් විතරම් මේ කාලය තුල සාර්ථක නැති වෙන්න පුළුවන්. ඒවා බිඳ වැටීම් වලට ලක්වීමේ ඉඩකඩක් පෙන්වුම් කරනවා. මේ දේවල් තමයි මම හිතන්නේ ඔබට සඳහන් කළ යුතු විශේෂ කාරණා. ඒ වගේම තමයි ඔබගේ විදේශගත සම්බන්ධතා මොනවා හරි නැත්නම් විදේශගත වීම සම්බන්ධව මොනවා හරි ඔබ හිතාන ඉන්නවා නම් ඒ නැත්නම් එවැනි දේවල් වලට යොමු වෙන්න හිතාන ඉන්නවා නම් ඔන්න ඒ කටයුතු වලට මේ කාලේ බාධාවක් නැහැ. ඔබගේ 12 වෙනි ආධිපති රවි 10 වෙනි භාවය තුළ ගමන් කරන 11 වෙනිට එනවා මේ මාසයේ මැද වෙනකොට. ඒ නිසා මේ මාසයේ මැද භාගයෙන් පස්සේ ඔබගේ බලාපොරොත්තු අනිවාර්යෙන් සාර්ථක කරගන්න පුළුවන් බව මම කියනවා. ඔබට විදේශගත වෙන්න හිටන් ඉන්නවා නම් ඒ කටයුත්ත අනිවාර්යෙන් ඔබගේ සාර්ථක භාවයට මේ මාසය තුළ පච්චර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට කිසිදු බාධාවක් වෙන ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම සමස්තයක් විතර ගත්තොත් එහෙම ඔබට මේ කාල සීමාව මොනතරම් අභියෝග කාදා කරදර ප්‍රශ්න ගැටලු තිබුණත් ඔබට ඒ සියලු දේවල් එක්ක සාපේක්ෂව ඔබට යම් මට්ටමක යහතින් සැපවත්ව යම් යහපත් මට්ටමක ඔබගේ ජීවිතය ගෙන යෑමේ හැකියාව තියෙනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ මේ ජූලි මාසයේ ආරම්භ වෙනකොට පවතින තත්කාලීන ග්‍රහ තත්ත්වය තමයි මේ ඔබට ස්ක්‍රීන් එකේ පේන්නේ. ඉතින් මේ ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා 8 වෙනි භාවය තුල ගමන් කරනවා මාසයේ ආරම්භයේදී මැද භාගය වෙනකම් මේ තත්ත්වය පවතිනවා. ඊට පස්සේ කුජ රාහු 7 වෙනි භාවයේ ඉන්නකොට විශේෂයෙන් ඔබගේ බුධ රවි දෙදෙනා කේන්ද්‍රයේ 9 වෙනි භාවය තුල ඉන්න අව්‍යාධිපති ස්වශ්‍රේෂ්ඨ මේ බුධ මිථුන රාශිගතව දෙවෙනි භාවයට පත් වෙනවා ජූලි මාසයේ දෙවෙනි දින. එතකොට ඒක ඊටමත් හොඳ තත්ත්වයක්. ඒ වගේම ඊටමත් සුබ තත්ත්වයක් සඳහන් කරන්න පුළුවන්. මොකද මාසයේ ආරම්භ වෙනකොටම ඔබගේ නවවැන්නාධිපති 9 වෙනි භාවයේ ස්වස්ත්‍ර වෙලා රවි සමග යෝග වීම. සඳු ග්‍රහය මාසයේ ආරම්භ වෙනකොටම 10 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඒ නිසා මේ කාල සීමාව කොහොම වුණත් ඔබට රවි බුධ සඳු සිකුරු කියන මහදසා අන්තර්දසා ගත කරන අයට ඊටමත් සුබ කාලයක් වෙනවා. ඊටමත් වාසනාවන්ත මාසයක් බවට පත් වෙනවා. නමුත් අනිකුත් මහදසා ගත කරන අයට සාමාන්‍ය ඵල මධ්‍යස්ථ ඵල ඇති කරන මාසයක්. ඉතින් කොහොම වුණත් ඔබගේ ගමන් බිමන් කටයුතු දුර බැහැර සංචාර විදේශ සංචාර වගේ දේවල් තිබෙනවා නම් මේ මාසය තුල යොදාගෙන ඔන්න ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් මේ මාසය තුල. මාසයේ විශේෂයෙන් මැද භාගයෙන් පස්සේ මුල් සති දෙකෙන් පස්සේ ඒ දේවල් හින්දා ඔබ පසු කරන්න එපා. ඒ දේවල් නිසියාකාරව කරගන්න ඔබට අනිවාර්යෙන් ඒ දේවල් මේ මාසය තුල සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් යම් ආකාරයක තරමක් මානසික වශයෙන් පීඩාකාරී බවක් මාසය පුරාම ඇති කරනවා. යම් ආකාරයක ඔබේ හිතේ පසුතැවිලි සහගත තත්ත්වයන්, ඒ වගේම හිතේ යම් තිබුණු බලාපොරොත්තු සහගත සමහර දේවල් ඔබගේ සාර්ථක කරගන්න බැරි වීම පිළිබඳ පසුතැවීම්, ඒ වගේම ඔබගේ තියෙන ලොකු යම් හිතන් හිතපු යම් කාරණයක් ඔබට මේ මාසය තුල කරන්න කියලා ඒක සමහරට ඔබට කරගන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එවැනි මොකක් හරි දෙයක් පිළිබඳ ඔබට යම් පසුතැවිල්ලක් මේ මාසය තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ පිළිබඳව ටිකක් ඔබ උනන්දු වුණොත් එහෙම මේ දේවල් මඟහරවා ගැනීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් විවාහය සම්බන්ධව විහතාධිපති කුජ 7 වෙනි භාවයේ ගමන් කරන කාලය තුළ රහව සමග යෝග ඔබට ඒ දේවල් තාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. මොකද ඔබගේ 8 වෙනි ආධිපති සිකුරුත් කේන්දරේ දෙවෙනි භාවයට යනවා ලග්නාධිපති මාසයේ. එතකොට ඒ නිසා ඔබගේ විවාහය සම්බන්ධ මම හිතනවා මේ කාල සීමාව ඉතාමත් හොඳයි. ඔබගේ විවාහ යෝජනා තිබෙනවා නම් ඒවා ස්ථිර කරගෙන හොඳට හොයලා බලලා ඒ දේවල් කරගැනීමේ කාල සීමාව ඉතාමත් හොඳයි. එකෙන් කිසිදු බොඩ බාධාවක් ඇති කරන්නේ කේන්දරෙන් ඔබගේ විවාහය සම්බන්ධව. කොහොම වුණත් ප්‍රේම සම්බන්ධතා තිබෙන අයට නම් යම් ආකාරයක ගැටලු ඇති වෙන්න පුළුවන්. යම් විරහ වේදනාවක් නැත්තම් පසුතැවිලි සහගත දේවල් මානසික වශයෙන් බිඳ වැටීම් ඇති කරන සිදුවීම් වලට පෙන්වතුන්ට මුහුණ දෙන්න පුළුවන්, සිද්ධ වෙන්න පුළුවන් මේ මාසය තුළ. ඒ නිසා බොහොම පරිස්සමෙන් පෙන්වතුන් ඒ විශ්වාසනීය බව තහවුරු වෙන ආකාරයෙන් කටයුතු කරන්න වග බලා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් කොහොම වුණත් මම කියනවා ඔබට මේ කාලේ තරමක් හවුල් කටයුතු, ඒ වගේම ඉඩම් කඩම් සම්බන්ධ ගන්න දෙනු කටයුතු, එවැනි දේවල් වලට ඔබ සුදුසු නෑ. ඒ වගේම තමයි පදිංචි වෙනස් කිරීම වගේ දේවල් වලටත්, ඒ වගේම නැත්නම් නව නිවසකට යන්න හිතන් ඉන්නවනම් පොඩ්ඩක් පමා කරාට කමක් නෑ මේ කාල සීමාව තුළ තරමක් ටික කාලයක් යනකම්. ඉතින් ඒ වගේම තමයි
ඔබගේ ධනස්ථානාධිපති කුජ සහ යස්ථානාධිපති රවි නවවෙනි භාවයේ ඉන්නකොට කුජ හත්වෙනි භාවයේ ඉන්නවා. ඒ නිසා මේක ඊටමත් හොඳ තත්ත්වයක්. ඔබගේ ආදායම් තත්ත්වය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔබගේ වැය ස්ථානාධිපති බුධ නවවෙනි භාවයට පැමිණීම තුළ යම් ආකාරයක මෙපමණ කාලයක් තිබුණු වියදම් පැතරමක් ඔබට සාමාන්‍යතර පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ඔබගේ තැන්පත් ධනය ඔබට ටිකක් ඉතිරි කරගන්න අපහසුයි. මොකද තරමක් බලාපොරොත්තු නොවන විදිහේ වියදම් විදීමේ හැකියාවක් තියෙන නිසා. මොකද රාහු සතුරු සහගතව හත්වෙනි භාවයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ නිසා ඔබගේ යම් ආකාරයක තැන්පත් ධනය යම් ආකාරයකින් ඔබට බලාපොරොත්තු නොවන ආකාරයේ වියදම් ඇති කරලා මුදල් වියදම් දෙන්න පුළුවන්. ඉතිරි කර ගැනීම අපහසු වෙන්න පුළුවන්. වියදම් පැත්ත ඔබ මොනවා කරත් ඔබට ඉතිරි කර ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. ඉතිරි කර ගන්නට ටිකක් ඒ ගැන උනන්දු වෙන්න ඕන. ඉතින් මේකත් එක්ක ඊළඟට තව දෙයක් තමයි ඔබගේ විශේෂයෙන් මේ කාල සීමාව තුළ ඔබගේ අර හතරවෙනි භාවයාධිපති සෙනසුරු ග්‍රහතුමා ශ්‍රේෂ්ඨව කුම්භ රාශිගතව ගමන් කරනවා. ඉතින් මේ කාලේ ඔබ විශේෂයෙන් ඔය මැණික් ව්‍යාපාර වගේ දේවල් වලට සම්බන්ධයි නම් එවැනි අයට ඉතාමත් හොඳයි. එවැනි දේවල් වලින් යම් ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපිට තව දෙයක් ඔබට අනිවාර්යෙන් කියන්න ඕන. ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුළ අනතුරු වලින්. අනිවාර්යෙන් මතක තියාගන්න කාරණේ අනතුරු වලින් පරිස්සම් වෙන්න. මේ මාසයේ පුරාවටම ඔබට හදිසි අනතුරු සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය පිරිමි පාර්ශවය වගේ බීමතින් රියපද වීම, ඒ වගේම ඒ වගේ දේවල් බොහොම පරිවේශමට කරන්න, ඒ වගේම තමයි තරමක් එවැනි දේවල් වලට පෙළඹවීමක් ඇති කරන කාලයක් නිසා එවැනි දේවල් වලින් බොහෝ විට අනතුරු සිදුවීමේ හැකියාවක් මේ මාසය තුළ තියෙනවා. ඒ නිසා සිහි බුද්ධියෙන් වැඩ කරන්න කියන එක තමයි තුලා ලග්නෙන් උපන්න ඔයට ඔබට මම කියන්නේ ඔබගේ මේ මාසය තුළ තියෙන එකම දුර්වලතාවය තමයි ආවේගශීලීව වැඩි දුර හිතන්නේ නැතුව තමන්ගේ හිතු මතයට ශනික තීරණ අරගෙන කටයුතු කරලා ඔබ අනිවාර්යයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවා මේ මාසේ. ඔබ ඒක තමන්ගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් මේ මාසය තුළ ඔබ අනිවාර්යෙන් කරගන්නවා. නිසා ඔබ ඒක නොවන තැනට වග බලා ගන්න බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව හිතලා මතලා වැඩ කරන්න ඔබට ඒ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. නිසා මේ දේවල් තමයි තුලා ලග්නෙ උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට මේ ජූලි මාසය ආරම්භ වෙනකොට පවතින ග්‍රහ තත්ත්වය තමයි ඔබගේ ස්ක්‍රීන් එකෙන් ඔබට පේන්නේ. ඉතින් ඔබගේ ලග්නාධිපති මේ මාසයේ 6 වෙනි භාවය තුල කුජ ග්‍රහතුමා රාහු සමග යෝගව ගමන් කරනවා. ඉතින් යම් ආකාරයක මේ පවතින ග්‍රහ තත්ත්වයත් එක්ක ඔබගේ යම් තිබුණු අසනීප කරදර වගේ දේවල් වලට ඔරොත්තු දීමේ ශක්තියක් හැකියාවක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. කොහොම වුණත් ඔබ පරිස්සම් වෙන්න ඕන හදිසි අනතුරු වලින් සහ ගමන් බිමන් වලදී ටිකක් ප්‍රවේශම් වෙන එක හොඳයි. ඒ වගේම තමයි බොහොම හිතලා මතලා කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මොකද ඔබගේ ලග්නාධිපති රාහු 6 වෙනි භාවයේ රාහු සමග යෝග වීම තුළ දුරදිග නොබලා හිතුමතේ හිතුවක්කාරකමට තනි තීරණ අරගෙන කරන සමහර දේවල් නිසා ඔබට අනිවාර්යෙන් ප්‍රශ්නයක්, පාඩුවක්, අලාභයක්, හානියක් සිද්ධ වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට මතක තියාගන්න මේ මාසයේ පුරාවටම කරන දේවල් හොඳට හිතලා මතලා අනිවාර්යෙන් කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ දේවල් වාක්ව ගැනීමේ හැකියාව තියෙනවා. විවාහය සම්බන්ධ ඔබට ඉතාමත් හොඳයි. ඔබට විවාහ යෝගයක් මේ කාලය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ විවාහ යෝගයට අනුව ඔබට ඔබගේ විවාහ කටයුතු අනිවාර්යෙන් පහසුවෙන් මෙපමණ කාලයක් කියව දේවල් උන්නේ නැත්නම් ඔන්න ඔයලා බලන්න මේ කාලය තුල විවාහය සම්බන්ධව ඔබට අනිවාර්යෙන් ඒ දේවල් ඔබට ඉතාම හොඳ සහකාරියක් මුණ ගැස්සෙන්නට නැත්නම් හොයදට ඒ දේවල් සාර්ථක කරගන්නට ඔබට මේ කාලය තුල හැකියාව ලැබේවි. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔබට නව සම්බන්ධතා ඇතිවීමේ හැකියාවක් තියෙන කාලයක් මේ කාලය. ඒ නිසා අලුත් ප්‍රේම සම්බන්ධතා ඔබට ගොඩනගෙන්න පුළුවන්. මිත්‍ර සමාගම් ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉතාමත් හොඳයි. කොහොම වුණත් gedara පදිංචි නිවස තුළ ඔබට මානසික වශයෙන් යම් පීඩාකාරී බවක් ඇති කරනවා. gedara තරමක් ඔබට මානසික වශයෙන් අවිවේකී බවක් දැනේවි. හිතට ටිකක් තරමක් අසහනකාරී තත්ත්වයක් ඉතිරෙන නිසා gedara වාසයේ තරමක් ඔබට අපහසු තත්ත්වයක් ඇති කරන නිසා තරමක් gedarin පිට තමයි ඔබ ඉන්න කැමති වෙන්නේ මේ කාලය තුළ. කොහොම වුණත් ටිකක් ගමන් බිමන් වැඩි කරන කාලයක්. කොහොම වුණත් ඔබට විදේශ ගමන් සම්බන්ධ තරමක් මේ කාලය තුළ බාධාකාරී තත්ත්වයක් ඇති කරනවා. නමුත් ඔබගේ පවතින තත්ත්ව අර තිබුණු ග්‍රහ තත්ත්වයට වඩා කොහොමත් මේ කාල සීමාව හොඳ නිසා ඔබගේ මොකද මාසය ආරම්භ වෙනකොට සඳු ග්‍රහය 9 වෙනි භාවය තුළ චර රාශියක ගමන් කරනවා. ඉතින් මේකත් එක්ක ඔය වගේම ඔබගේ මේ මෙතන පවතින අනිත් ග්‍රහ පිහිටීම් එක්ක මාසයේ මැද භාගයෙන් පසු කාල සීමාව මුල් සති දෙකෙන් පස්සේ කාලය ඔබගේ විදේශ ගමන් දුර බැහැර සංචාර වගේ දේවල් වලට ඊටමත් ඒ ගැටලුකාරී තත්ත්වයන් මට්ටමින් අවම වීමක් පෙන්눔 කරනවා. කොහොම වුණත් රැකියාවේ තරමක් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. රැකියා කටයුතු තරමක් ඔබට බොහොම ප්‍රවේශමෙන් බොහොම පරිස්සමට බොහොම ටිකක් වෙනදට වඩා උනන්දුවෙන් කරන්න වෙයි. මොකද රැකියා ස්ථාන වල කරදර බාධා සහිතයි. ඉතින් බොහොම අපහසු තත්ත්වයන් ඇති වේවි.
වගේම අභියෝගාත්මක සිද්ධි වලට මුහුණ දෙන්නට සිද්ධ වෙවි රැකියාව සම්බන්ධයෙන්. ඒ වගේම තමයි උසස් වීම සහ තනතුරු තාන්නමාන වලටත් තරමක් පරක්කු වීමක් ප්‍රමාද වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි තරමක් නීතිමය හා ගැටලු වලට සම්බන්ධ නොවී ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මේ කාලය තුල නීතිමය දේවල් වලට සම්බන්ධ වීම ඔබට තරමක් අවාසි සහගතයි මේ කාලය තුල. ඒ නිසා පුළුවන් තරම් බොහොම එවැනි දේවල් වලට සිසින් සම්බන්ධ නොවෙන තරමට තමයි හොඳ කියන්නේ බොහොම නීත්‍යානුකූලව කටයුතු කරන්න කියන එකයි මම කියන්නේ මේ කාල සීමාව තුල. ඉතින් ඒ වගේම තමයි ඔබට කොහොම වුණත් මේ කාලය තරමක් අර උනන්දුව උත්සාහය ටිකක් වැඩිපුර ඇති කරගත යුතු කාලයක්. බොහොම හිතේ බොහොම උද්‍යෝගයක් ඇතිව වැඩ කරන්න ඕන කාලයක්. ඒ නිසා එහෙම වුණොත් ඔබගේ අර සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්. කොහොමත් මොකද ඔබගේ අයස්ථානාධිපති 8 වෙනි භාවයට පැමිණීමත් සමග තරමක් ඔබගේ ආදායම් තත්ත්වයන් තරමක් දුර්වල වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ආදායම් වලට යම් බාධා එන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සමහර තීන්දුව తీරන නිසා සමහර දේවල් ඔබගේ අර තිබුණු ආදායම් තත්ත්වයන් වෙනස් වෙන්නට හෝ ඒවා අඩුවීමක් පෙන්눔 කරනවා මේ කාල සීමාව තුළ. කොහොම වුණත් ඔබගේ ධන කාරක ගුරු ධන ස්ථානාධිපති ගුරු ග්‍රහතුමා පස්වෙනි භාවය තුල තැන්පත් වීම නිසා ඔබගේ අත්‍යවශ්‍ය දෙයට කෙසේ හෝ මුදල් ලැබෙන ගතියක් පෙන්눔 කරන ඔබට කියන්නේ වියදමට අවශ්‍ය මුදල් ඔබට අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. එහෙම බැරි වෙන්නේ නැහැ. ඔබට අතේ මිටේ මුදල් අනිවාර්යෙන් තියෙනවා. යම් ආකාරයක තැන්පත් ධනයක් ඔබට තියාගෙන යන්න පුළුවන් මේ කාල සීමාව තුල. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. ඉතින් කොහොමත් වියදම් පැත්ත ඔබගේ අනිවාර්යෙන් මේ කාලය තුල පාලනය කරගැනීමේ හැකියාවක් තියෙන නිසා ආදායම අඩුවීමක් පෙන්눔 කරත් ඔබට අනිවාර්යෙන් තිබෙන ධනය කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙන නිසා ඔබට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔබ ඒකේ තත්ත්වයේ විදිහටම පවත්වාගෙන යන්න උත්සාහ කරන දිගටම ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් වෘශ්චික ලග්නෙන් උපන්නකොට මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ ජූලි මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයේ පවතින ආකාරය ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහතුමා මාසයේ ආරම්භයේදී මීන රාශිය තුල ගෝචර වෙනවා. ඒ වගේම සෙනසුරු 3 වෙනි භාවයේ රාහු කුජ 5 වෙනි භාවයේ සිකුරු 6 වෙනි භාවයේ බුධ රවි ඔබගේ මොකද දෙවෙනිදා බුධ මාරුවක් සිද්ධ වෙනවා. ඒ නිසා රවි බුධ දෙදෙනාම ඔබගේ මාසයේ මැද භාගයක් දක්වා 7 වෙනි භාවය තුල ගමන් කරනවා. රවි මාසයේ මැද භාගය වෙන 7 වෙනි භාවය තුල ඉන්න බුධ ඉන්න මාසෙ පුරාම. එතකොට සඳු 8 වෙනි භාවයේ තමයි ගෝචර වෙන්නේ. කේතු 11 වෙනි භාවය තුල. එතකොට මේ ග්‍රහ තත්ත්වයේ මත විශේෂයෙන්ම ඔබට මේ ජූලි මාසයේ තුල යම් ආකාරයක සුබ අසුබ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වයේ සම්බන්ධව තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ආදායම් වල තරමක් බාධා විරත ඇති වෙන්න පුළුවන් කාලයක් නිසා බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක ඔබට මම මතක් කරනවා මේ මාසය ආරම්භ වෙනකොටම. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ දේවල් කළමනාකරණය කර ගැනීම තුළ ඔබට ඒවා වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම වුණත් රැකියාව තරමක් අභියෝගාත්මක තත්ත්වයක් පෙන්눔 කරනවා. මොකද ඔබගේ බුධ 7 වෙනි භාවයට පැමිණීමත් එක්ක විශේෂයෙන් රවි සමග යෝග වීම තුළ අභියෝගාත්මක තත්ත්වයක් පෙන්눔 කරනවා. කොහොම වුණත් එතන ඔබගේ මේ තියෙන පවතින ග්‍රහ යෝග තත්ත්වයක් එක්ක සහ ගුරුගේ ඊටමත් බලවත් දෘෂ්ටියක් ඔබගේ 10 වෙනි භාවයට කර්මස්ථානයේ වැටෙනවා. ඒ නිසා මොන අභියෝගාවක් මොන ප්‍රශ්නාවක් ඔබට ඔබගේ කරන කියන දේවල් සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ කිසි දෙයකට බියක් ඇති කරගත යුතු නැහැ. ඔබ අනිවාර්යයෙන්ම මොන දේ කරත් ඔබට මේ කාලය තුළ සාර්ථක වෙනවා. සාර්ථක කරගන්න හැකියාව ශක්තිය අනිවාර්යෙන් ඔබට තියෙනවා. ඒ නිසා ඒක ඊටමත් හොඳ තත්ත්වයකට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාලය තුළ තරමක් අන්න එක්ක එකතු වෙලා කරන සහයෝගයෙන් කරන කටයුතුමුත් යම් සාර්ථකත්වයෙන් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට ඊටමත් හොඳින් මොන ප්‍රශ්න තිබුණත් මොන ගැටලු තිබුණත් ඔබගේ ගෙදර නැත්නම් තමන් අසුරු කරන අය තමන් ඉන්න තැන කොහොම වුණත් සතුටින් ඔබට මේ කාලය තුළ බොහොම හොඳින් ජීවත් වීමේ හැකියාව තියෙන කාලයක්. ඉතින් ඒක ඊටමත් හොඳ තත්ත්වයක් ධනු ලග්නෙන් උපන්න ඔබට. ඉතින් කොහොමත් ආදරේ ප්‍රේමේ සම්බන්ධ තත්ත්වය නම් ඊටමත් නරකයි මේ කාලය තුළ ඔබගේ. ඉතින් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්, විරහ වේදනාවේ දුක ඔබට මේ කාලය තුළ අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඒ සම්බන්ධව බොහොම බුද්ධිමත්ව වැඩ කරන එක තමයි හොඳ මේ මාසය තුළ ඉවසීමෙන් සහ කල්පනාවෙන් ඒ කටයුතු පවත්වාගෙන යමයි වැදගත් වෙන්නේ. කොහොම වුණත් ඒ සම්බන්ධ එච්චර යහපත් මට්ටමක් පෙන්눔 කරන්නේ නැහැ. විවාහය සම්බන්ධව තරමක් ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඔබට ලොකු බාධාවක් පෙන්눔 කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට විවාහ කටයුතු ඔබට ඒ සම්බන්ධව විශේෂ බාධාවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ දේවල් ඔබට කරගෙන යීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ විවාහයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් විවාහ අපේක්ෂිත කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය තුළ උත්සාහ කරොත් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ අනිවාර්යෙන් සදා ඔබ උත්සාහ කරන්න. ඔබට ඒ දේ කරගන්න පුළුවන් මාසයක් තමයි මේ මාසය. කොහොම වුණත්
මානසික වශයෙන් තරමක් අසහනකාරී තත්ත්වයන් විටින් විට ඇති කරන්න පුළුවන්. හිතේ කලකිරීම සහගත තත්ත්වයන්, හිතට අවිවේකී ගතිය, තරමක් අසහනකාරී ගතිය, මානසික වශයෙන් විඩාවර ගතිය ඔබට විටින් විට ඇති කරાવી. ඉතින් මේක සාමාන්‍ය මාසය පුරාම ඔබට මේ තත්ත්වය ඇති කරන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි තරමක් හිතට කම්මැලි ගතියකුත් ඔබට ඇති වෙන්න පුළුවන්. මේකේ විටින් විට ටිකක් උදාසීන ගතිය ඇති කරන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාලය. ඉතින් කොහොම වුණත් එක තැනකට වෙලා පාඩුවේ නිදහසේ ඔහේ ඉන්න තමයි හිතෙන්නේ මේ කාලය තුළ. ඉතින් එහෙම ගතියක් ඇති කරනවා සිතුවිලි වල. ඒ තත්ත්වයන් වෙනස් කර ගැනීමට උත්සාහ කරන්න, උද්‍යෝගය ඇති කරගන්න, උනන්දුව ඇති කරගෙන වැඩ කරන්න. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ඔබගේ විදේශ සංචාර, විදේශ ගමන් වලට මේ කාල සීමාව ලොකු බාධාවක් ඇති කරන්නේ නැහැ. එවැනි දේවල් වලට සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්. විශේෂ බාධාවක් පෙන්눔 කරන්නේ ඔබගේ එවැනි සංචාර කටයුතු සහ විදේශගත වීම ආදී සම්බන්ධව. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ මාසය තුල නැත්නම් ජූලි මාසය තුල පවතින ග්‍රහ තත්ත්වය තමයි මේ ඔබට ස්ක්‍රීන් එක තුල පේන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ දෙවෙනි භාවය තුල ගමන් කරන මේ සෙනසුරු ග්‍රහතුමා මාසයේ මැද භාගයේ වෙනකොට වක්‍ර වීමක් කරන නැවත මකර රාශියට ඔබගේ ලග්න භාවයට එනවා වක්‍ර වීමෙන්. ඉතින් ඒ වගේම තමයි රවි බුධ 6 වෙනි භාවයේත් සිකුරු ග්‍රහයා 5 වෙනි භාවයේත් කුජ රාහු 4 වෙනි භාවයේත් කේතු 10 වෙනිත් තමයි ගෝචර වෙන්නේ. ඉතින් මේ ග්‍රහ තත්ත්වයේ මත මකර ලග්නයෙන් උපන් ඔබට සුභාසුභ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි මේ මාසය පුරාම ඇති කරන්නේ. ඉතින් හොඳ වගේම නරක තත්ත්වෙනුත් අත්විඳින්න සිද්ධ වෙයි. ඉතින් කොහොම වුණත් මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති කරනවා මාසය පුරාම. හිතට කලකිරීම සහගත සිතුවිලි, උදාසීන ගතිය, ඒ වගේම අසහනකාරී තත්ත්වයන්, මානසික වෙහෙසකර බව, ඒ වගේ මානසික වශයෙන් කොහොමත් යම් පීඩාකාරී බවක් ඇති කරાવી මාසය පුරාම විටින් විට මේ තත්ත්වය ඔබට ඇති වෙනවා. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධව යම් ආකාරයක ඔබගේ තිබුණට වඩා යහපත් මට්ටමක් මේ කාලය තුල ඇති කරත් හැබැයි අර පවතින බාධාකාරී බව තවදුරටත් එහෙම තියෙනවා. ඒක තරමක් සම්පූර්ණ ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔබගේ 10 වෙනි අධිපති සිකුරු 5 වෙනි භාවයේ ගමන් කිරීම තුළ ඔබට ඔබගේ රැකියාව ස්ථාන තුළ මොන බාධක ප්‍රශ්න තිබුණත් ඒවා මැඩගෙන ඔබට කටයුතු කිරීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා එතන ඔබ ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නේ මොන ප්‍රශ්න ආවත් ඔබට ඒ දේවල් ගැනීමේ හැකියාව තියෙනවා මේ කාලය තුළ මේ මාසයේ පුරාවටම. ඉතින් බොහොම හොඳයි. නව රැකියාව බලාපොරොත්තු වෙන හිටනම් ඔන්න මේ කාලය තුළ මේ දේවල් වුණත් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙන කාලයක්. ඉතින් කොහොම වුණත් ඔබගේ මේ කාලය තුළ ඔබට තරමක් බලාපොරොත්තු නොවන ආකාරයේ කරදර බාධක අසනීප තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් රුධිරගත රෝග ගැන ඔබ වඩාත් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාලය තුළ. ඔබගේ රුධිරය හා සම්බන්ධ රෝග තත්ත්ව විශේෂයෙන් පපුව, හෘදය, ඒ වගේ ආභ්‍යන්තර ඉන්ද්‍රයන් හා ආශ්‍රිත රෝග තත්ත්ව, උෂ්ණගත රෝග මේ වගේ ගොඩක් පරිස්සම් වෙන්න ඕන මේ කාලේ. ඔබට එවැනි රෝග තත්ත්වයක් පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රෙෂර් එක වගේ රෝග තත්ත්ව, මේ වගේ විවිධ ඒ වගේ ආශ්‍රිත රෝග තත්ත්ව ඔබට ඇති වෙන්න පුළුවන් කාලයක් නිසා මේ මාසයේ පුරාවටම අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්නේ සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕන කාරණා විසිනිසි එහෙම තත්ත්වයක් આવොත් ඔබ අනිවාර්යෙන් ප්‍රතිකර්ම ලබා ගන්න මතක කරන්නත් එපා, බලන් ඉන්න එපා. ඉතින් කොහොම වුණත් ටිකක් මන්දෝත්සාහී ගතියක් සහිත මාසයක් ඉතින් මොකක් වේද කියලා ඔබට යම් ආකාරයක කිසි දෙයක් අර දෙගිඩියාවක ගත කරන මාසයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද ඔබගේ වික්‍රමස්ථානගතව ගුරු ග්‍රහයා තවදුරටත් 3 වෙනි භාවය තුල ගමන් කිරීම තුල තරමක් ඇඟ වෙහෙසවන්න එකට වඩා නිකන් ඔබ තරමක් යම් ආකාරයක පාඩුවේ නිදහසේ ඉඳලා මොන හරි දෙයක් කරගත්තා නම් හොඳයි කියන තැනට අවිල්ලා තිනවා. කොහොම වුණත් ඔබ මම කියනවා මම හිතනවා ඊට වඩා තරමක් උනන්දුවෙන් උත්සාහයෙන් ඔබ ක්‍රියාත්මක විය යුතු කාලයක් තමයි මේ කාලය. ඉතින් ඒ නිසා ඔබගේ සෑම දෙයක් සම්බන්ධයෙන් ඔබ ටිකක් වඩා උනන්දුවෙන් ක්‍රියා කිරීම හොඳයි. කොහොම වුණත් gedara dora තරමක් ඔබට වැඩි හැරෙන්න හිතෙන්නේ නැහැ. ටිකක් විතර නිවසින් පිට යන්නට තමයි හිතෙන්නේ. තරමක් gedara dora වාසය ඔබට මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නිවස තුළ. ඒ වගේම තමයි පවුලේ ඥාතීන් අතර යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න, නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන් කාලයක් මේ මාසය. ඉතින් ඒ නිසා ඒ ඉඩකඩම් සම්බන්ධව එවැනි නීතිමය ගැටලු තියෙනවා නම් ඔබ ඒවා ගැන බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලාත් අනිවාර්යයෙන්ම මතක් කරනවා. නැති ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඒ නිසා නීත්‍යානුකූල ප්‍රශ්න වලට මැදිහත් වෙන්න යන්න එපා මේ කාලය තුළ. එවැනි දේවල් කාලයකට ඉඩ දීලා පොඩ්ඩක් පස්සේ මින් සැරේ විසඳ ගන්න උත්සාහ කරන එක තමයි හොඳම දේ. ටිකක් මානසික වශයෙන් ආවේගශීලී ස්වභාවයක් ඇති කරන ගතියක් පෙන්눔 කරනවා. හිතේ තරමක් ආවේගශීලී සිතුවිලි ටිකක් කෝපය තරහ වගේ දේවල් ඉක්මනින් එනවා. ඉතින් ඒ නිසා සනික තීරණ ගන්නවා. ඉතින් මොන වගේ දෙයක් වුණත් ඒ තීරණ නරක වුණොත් එහෙම ඒක කාට වුණත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි තීරණ වලට යන්න එපා මේ කාලේ. බොහොම පරිස්සමට ගත කරන්න, බොහොම ප්‍රවේශමෙන් ගත කරන්න, බුද්ධිමත්ව ගත කරන්න. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ ජූලි මාසය ආරම්භ වෙනකොට ඔබගේ ග්‍රහචාරයේ පවතින ආකාරය තමයි ඔබට මේ ස්ක්‍රීන් එකෙන් පේන්නේ. ඉතින් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබට පේනවා ලග්නගතව ඉන්නවා. නමුත් මේ සෙනසුරු මාසයේ මැද වගේ වෙනකොට එතනින් අයින් වෙලා නැත්තම් වක්‍ර වෙලා නැවත වතාවක් කුම්භ රාශියටම මේ මකර රාශියටම වක්‍ර වීමෙන් පැමිණෙනවා. එතකොට මේ සෙනසුරුගේ වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සිකුරුගේ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා මේ මාසයේ මැද භාගයේ වෙනකොට. ඒ වගේම බුද්ධ මාසයේ ආරම්භ වෙනකොටම දෙවෙනි දින මිථුන රාශියට පැමිණෙනවා. ඉතින් ඒ වගේම තමයි සඳු 6 වෙනි භාවයේ ඉන්නවා. කේතු 9ත් රාහු 3 වෙනිත් ගමන් කරනවා. ගුරු දෙවෙනි භාවය තුල ගමන් කරනවා. ඉතින් කොහොම වුණත් උනන්දු උත්සාහය ඉතාමත් හොඳ මාසයක්, හොඳ කාලයක්. තමන්ගේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් මාසයක්. හැබැයි මතක තියාගන්න ඔබට බලවත් වූ ලග්න ඒරාෂ්ටකයක් පටන්ගෙන තියෙන්නේ. ඉතින් මේ ලග්න ඒරාෂ්ටකයත් එක්ක කුම්භ ලග්නෙන් උපන් ඔබට මේ කාලය බොහොම අමාරු, අසීරු, මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයන් ඇති කරන, කලකිරීම සහගත තත්ත්වයන් ඇති කරන තත්ත්වයන් විටින් විට ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ගාන ඔබ අනිවාර්යෙන් වැඩිපුර හිතන්න ඕන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අයස්ථානාධිපති ගුරු ධනස්ථානගත වීම ඉතාමත් හොඳයි. ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ඔබ කාලේ Tamanට අවශ්‍ය මුදල් ඔබට කෙසේ හෝ මේ කාලය තුල ලැබෙනවා. ඉතින් ඒ ගැන ඔබ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දුක් වෙන්න අමුතුවෙන් ඔබට අනිවාර්යෙන් ලැබෙන කෙසේ හෝ Tamanගේ වියදමට අවශ්‍ය කරන මුදල් තැන්පත් ධනයක් ඔබට යම් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාවක් මේ කාලය තුල තියෙනවා. කොහොම වුණත් ඔබට මාසයේ මැද භාගයෙන් පස්සේ තරමක් වියදම් පැත්ත වැඩි කරන්න පුළුවන්. අනවශ්‍ය වියදම් එහෙම නැත්නම් බලාපොරොත්තු නොවූ ආකාරයේ යම් ආකාරයක වියදම් පැත්තක් ඇති කරන්න පුළුවන් කාලයක්. කොහොම වුණත් මේ කාල සීමාව ඔබට ඉතාමත් හොඳයි. තමන්ගේ නිවසට වෙලා බොහොම ප්‍රීතියෙන්, සතුටින්, සන්තෝෂයෙන් බොහොම තමන්ගේ ඥාතීන් එක්ක ඔබට වෙනදාට වඩා එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ කාලය තුල. ඒ කියන්නේ මම මේ අදහස් කරන්නේ ඔබ වෙනදා ගෙදරට වෙලා හිටියේ නෑ. ඒ කියන්නේ ඔබ ගොඩක් කාර්ය බහුල නිසා හෝ මොන හරි හේතුවක් නිසා ගෙදරින් පිට හිටියා නම්, එහෙම නැත්නම් ඔබ වැඩිපුර ගෙදර රැඳෙන්න උනේ නැත්නම් ඔන්න මේ කාලය තුල ඔබ ගෙදරට වෙලා ඥාතීන් හිතවතුන් එක්ක නැත්නම් තමන්ගේ පවුලේ අයත් එක්ක බොහොම වැඩි කාලයක් ඔබට ගත කරන්න අවස්ථාව තියෙන කාලයක් සතුටින්. ඒකයි මම මේ සඳහන් කරේ. ඉතින් කොහොම වුණත් ඔබගේ එහෙම පැත්ත හොඳයි. නව නිවසකට යෑම හෝ නැත්නම් එවැනි දේවල් වලටත් මේ කාලේ ගැටලුවක් ඇති කරන්නේ. ඒක ඊටමත් හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව ප්‍රේම සබඳතා ඇතිවීමක් පෙන්눔 කරනවා. යම් ආකාරයක නව සබඳතා ගොඩ එනගින්න පුළුවන් කාලයක්. ඉතින් ඒ නින්දා ඒ ගැනත් උනන්දු වෙන අයට ඉතාමත් හොඳයි මේ කාලය ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් ඇත්තට මේ මාසය බොහොම හොඳ මාසයක්. විශේෂයෙන් මේ කාල සීමාව තුළ විශේෂයෙන් මාසයේ මැද භාගයේ වෙනකන් ඔබට මාසයේ මැද භාගයේ වෙනකන් ඔබට ඒ தත්ත්වය පෙන්눔 කරන නිසා ඒ විවාහයට තියෙන කාල සීමාව ඉතාමත් හොඳයි මේ කාලය. කොහොමද මාසයේ පුරාවටම ඔබට ඒ සඳහා ලොකු නරකක් ඇති කරන්නේ නැහැ. ඔබගේ විවාහ බලාපොරොත්තුව සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇති කරනවා. ඒ වගේම ඔබගේ විදේශ ගමන් වගේ දේවල් වලට තරම මේ මාසේ මුල් සති දෙකෙන් පස්සේ තරම බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් විදේශගත වෙන්න හිතන් ඉන්නවනම් ඔබට මේ සති දෙකේ මුල් කාල සීමාව යම් කටයුතු කාරණාවන් සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නමුත් ඔබට මේ කාලේ තරමක් සඳහා පොඩි පසු බෑමක් තාවකාලික වශයෙන් ඇතිවීමකටත් තියෙනවා. පොඩ්ඩක් වැඩිපුර උනන්දුවක් ඇති කරගන්න නිසා ඒ සම්බන්ධව ඒ කටයුතු ඔබට හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම. ඉතින් ඒ නිසා අර වාසනාවට වඩා තරමක් උත්සාහයෙන් ලබන්න ඕන කාලයක් තමයි මේ කාලය. කොහොම වුණත් හැබැයි කෙසේ හෝ ලැබෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ උත්සාහ කිරීම තුළ අනිවාර්යෙන් ඔබට අර වෙනදාට වඩා වෙන අයට වඩා ඔබට පහසුවෙන් මේ දේවල් හිමි කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් අරමක් ඒ සඳහා ඔබ වැඩිපුර වෙනදාට වඩා පොඩි මහන්සියක් වෙන්නට සිද්ධ වෙයි. ඉතින් ඒකත් එක්ක ඔබට යම් ආකාරයකින් තමන්ට අර වෙනදාට වඩා යම් දේවල් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට අසනීප වශයෙන් විශේෂයෙන් ඔය සෙම් රෝග ආශ්‍රිත රෝග තත්ත්ව, පපුව ආශ්‍රිත රෝග තත්ත්ව, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව තරමක් වැඩිපුර ඇති කරන්න පුළුවන් මාසයක් නිසා ඒ නිසා ඔබ අනිවාර්යෙන් ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයට විශේෂයෙන් ටිකක් වැඩිපුර උනන්දු වෙන්න වෙනවා. නමුත් යම් බාධාකාරී තත්ත්වයන් පෙන්눔 කරත් ඔබට ඔබගේ
උත්සාහය තුළ ඊටම හොඳ සාර්ථකත්වයට පත් වීම හැකියාවක් තියෙනවා. දැන් ස්වයං අධ්‍යයනයට ඔබ ගොඩක් යොමු වෙන්න. අර ඒ කියන්නේ තමන්ගෙම කියලා පරිේෂණ කරන අයට නම් මේ කාලේ ඊටමත් හොඳයි. ස්වයං අධ්‍යයන කටයුතු කරන අයට, පරිේෂණ වල නිරත වෙන අයට, පොත්පත් ලියන අයට, ඒ වගේ ලිපි ලේඛන ශේෂ්ත්‍ර වල මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඒ වගේ ඉන්න අයට ඊටමත් හොඳ කාලයක් මේ කාලය. දෙවෙනි අයට බොහොම හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් කොමුණත් අර තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලින් ඔබට ජයග්‍රහණ වගේ දේවල් අත් කර ගැනීම හැකියාවක් තියෙනවා මේ මාසය තුල. ඉතින් ඒ දේවල් වලට නරකක් නෑ මේ මාසය. ඉතින් මේ දේවල් තමයි කුම්භ ලග්නෙන් උපන් ඔබට සඳහන් කරන්න තියෙන ඔබට මේ මාසයේ මේ කරුණුත් එක්ක සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නය තුල මේ මාසය තුල ක්‍රියාත්මක වන තත්කාලීන ග්‍රහ තත්ත්වය තමයි ඔබට ස්ක්‍රීන් එකකින් මේ පේන්නේ. ඉතින් මාසය ආරම්භ වෙනකොටම පේනවා ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ලග්නගතව ගමන් කරනවා. ඉතින් පවතින සමස්ත ග්‍රහ පිහිටීමත් එක්ක බලනකොට ඔබට මේ මාසය කිය යුතු තරම් නරකක් පෙන්눔 කරන්නේ නැහැ. කොහොමත් යම් ආකාරයක මධ්‍යස්තව ඊටමත් ගත කරන්න පුළුවන් බොහෝ දේවල් ඔබගේ 100%ක් නැතත් යම් ආකාරයක සෑහීමකට පත්වන ආකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් කාලයක් තමයි මේ මාසයේ ජූලි මාසය. ඉතින් මොනතරම් ප්‍රශ්න කරදර බාධක තිබුණත් ඒ සියලු දේවල් ඔබට මම කියන්නේ ප්‍රශ්න නැහැයි කියලා නෙමෙයි ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආවට හැමෝටම ප්‍රශ්න එනවානේ. ඉතින් ප්‍රශ්න ආවට ඔබට ඒ සියලු දේවල් උපේක්ෂා සහගතව මැදහත් සිතින් ඒවට මුහුණ දීමේ ශක්තියක් මේ කාලය තුල තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ආවත් නෑ වගේ ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ප්‍රශ්න නෑ නෙවෙයි ඒකට මුහුණ දෙන විදිහ වෙනස් කර ගන්නවා ඔබ මේ කාලය තුල. ඒක ඊටමත් හොඳ තත්ත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් මේ කාලය තුල ඔබගේ තැන්පත් ධනය ඔබට යම් ආකාරයක වර්ධනයක් පෙන්눔 කරත් නැත්නම් මේ දේවල් ඔබ මේ සාමාන්‍යයෙන් පවත්වාගෙන උත්සාහ කරත් ඔබට යම් ආකාරයකින් හදිසියේ වියදම් තත්ත්වයක් පෙන්눔 කරන මේ මාසය තුල විවිධ ආකාර මොන හෝ ආකාරයක ඔබට හදිසි මුදල් වියදම් වීමක් ඔබට තම තැන්පත් ධනෙ වියදම් වීමක් පෙන්눔 කරනවා. ඒ නිසා අර ස්ථාවරව පවත්වාගෙන ආපු ඔබගේ ආදායම් තත්ත්වය වෙනසකට ලක් වෙන්න පුළුවන් මේ මාසය තුල. ඉතින් උත්සාහය ටිකක් මදි බවක් පෙන්눔 කරනවා. ටිකක් එක තැනකට වෙලා කම්මැලිකම නිකන් ඔහේ නිදහසේ ඉන්න ඕන වගේ ගතියක් තමයි මේ කාලේ තියෙන්නේ. නිකන් ඔහේ යනවා දවසක වෙනවා විතරයි විච්ච වැඩකුත් නෑ අන්තිමේටම කාලය ගිහිල්ලා වගේ හැඟීමක් නිකන් ඇති වෙනවා ඔබට නිකන් හෙට කරනවා නේ අද දවස් අපරාධේ නිකන් හෙට කරනවා කියලා හිතා ගන්නවා. ඒ හෙටත් ඒ වගේ තමයි යහපවන්න. ඒ වගේ තත්ත්වයක් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ මොහොතේ තමයි හොඳම මොහොත කියලා හිතලා වැඩ කරන්න පටන් කරන්න තියෙන දේ නිසි විදිහට කරන්න ඔබට අනිවාර්යෙන් හොඳ තත්යකට ඔය කියන අපහසුතාවයෙන් තොර වෙලා පත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් ගෙවල් දොරවල් කටයුතු සම්බන්ධව ඔබට නරකක් නෑ මේ කාලේ. ඉදිකිරීම් ඒ කටයුතු කරන්න හිතන් ඉන්නවනම් මිලදී ගැනීම කරන්න හිතන් ඉන්නවනම් මම හිතනවා එවැනි හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ දේවල් කරන්න ඔබ පස්සට දාන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔබට මේ දේවල් සාර්ථක කරගැනීමේ හැකියාව මේ කාලය තුල තියෙනවා. විශේෂයෙන් විවාහය සම්බන්ධව ඊටමත් හොඳයි. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ ප්‍රේමයක් පෙන්눔 කරන්නේ නෑ නරකක් නැත්නම් අයහපතක්. ඒ තමන්ගේ විවාහ අපේක්ෂාව මේ මාසය තුල සාර්ථක කරගන්න පුළුවන් ග්‍රහචාරය ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ හැකියාව තියෙනවා අනිවාර්යෙන් මේ මාසය තුල නිසා උත්සාහ කරන්න ඔබගේ විවාහය ඔබට ලැබෙවි. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධවත් ඉතාමත් හොඳයි. නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම පෙන්눔 කරන නිසා ඔබට මේ කාලය ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ඉතාමත් ඒ යහපත් තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. කොහොම වුණත් විවාහ ගත වෙලා ඉන්න විවාහ වෙලා ඉන්න අයගේ තරමක් විවාහ ජීවිත තුල තරම් ප්‍රශ්න ගැටලු ඇති වෙන කාලයක්. දෙදෙනා අතර තරහා කෝපය නිසා ඉක්මන් කම නිසා යම් ආකාරයක රණ්ඩු සරුවල් නැත්නම් වාද භේද මත භේද ඇති වෙන්න පුළුවන් පෞල් ජීවිතය තුළ. ඒ නිසා විවාහ ජීවිත ගත කරන අය බොහොම පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුළ. මේ අදුරදිග ගියොත් එහෙම අනිවාර්යෙන් ඩිවෝස් වීමක් නැත්නම් දික්කසාදය දක්වා ඔබගේ විවාහය යන්නට යම් හේතු සාධකයද ඇති වෙන්න පුළුවන් කාලයක්. හින්දා බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් මේ කාලයේ කල්පනාවෙන් කටයුතු කරන්න ඕන විවාහ අපේක්ෂා. ඒ කියන්නේ විවාහ වෙලා ඉන්න අය. ඒතකොට විවාහ වෙලා ඉන්න අයට තමයි අවධයක් ගැටලුකාරී තත්ත්වය වැඩිපුර ඇති කරන්න අනිත් අයට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් මම විදේශ සංචාර ගැන කතා කරා. එතකොට අධ්‍යාපනය සම්බන්ධව ලොකු බලවත් අපරතත්වයක් ඇති කරන්නේ නැති වුණාට තමත් අභියෝගාත්මක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද නිශ්චල රාශියක් තියෙන කොයි පැත්තට මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඔබට ඔබගේ ස්ථාවරත්වයක් තියාගන්න මානසික වශයෙන් ඔබ බොහොම බුද්ධිමත්ව හිතලා ඔබ වැඩ කරන්න ස්වයං අධ්‍යයන වලට යොමු වෙන්න. මම හිතනවා එහෙම වුණොත් ඔබගේ ඉදිරි කාලය සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා.
කොමුණත් ඔබට සමස්තයක් විතර මේ මාසේ ගොඩක් හොඳයි. කිය උතරන් විශාල තත්ත්වයක් ඇති කරන්න විශේෂයෙන් ඇස් සම්බන්ධව පරික්ෂා කරගන්න. ඒ කියන්නේ බලන් ඉන්න එපා ඇස් වල ආබාධ ඇස් අක්සි රෝග සම්බන්ධව ඔබට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධ ප්‍රවේශම් කරගන්න බෙහෙත් ගන්න. ඒ වගේම තමයි ඇස් වලට හානි වීමට ඉඩ කඩක් තියෙන කාලයක් නිසා බොහොම පරිස්සමෙන් ඔබ කරන දේවල් කටයුතු කරන්න වැඩ කරන්න කියන එකත් මතක් කරනවා. මොකද ඔබගේ ඇස් වලට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වීම ඉඩ කඩක් තියෙන නිසා. හොඳයි මේ දේවල් තමයි මතක් කරන්න තියෙන ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.